සුබ උදෑසනක් ඔබ සැමට යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ නැවතත් අන්තර්ජාලය හරහා ලයිට් හවුස් දේවස්ථානයේ සිංහල සභාවේ ඉරිදා දේව මෙහෙයට ඔබ සෑදරෙන් පිළිගන්නවා. ලෝකේ පවතිනා මේ ව්‍යාකූල සහ ඊටමත් භයානක තත්ත්ව නිසා අපිට මේ ආකාරයෙන් හෝ දෙවියන් වහන්සේගේ අභිමුඛයට දෙවියන් වහන්සේගේ වචන ඇසීමට දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට ලැබෙන ඉඩ ප්‍රස්තාව ගැන ස්තුති වෙමින් අපි নমස්කාරයේ කාලයක් ගායනා ගත කරමු. අපි ප්‍රථමයෙන් ගායනා කරමු මුළු විශ්වයේම අධිපති වූ දෙවිඳේ කියන ගීතිකාව. මුළු විශ්වයේ අධිපති වූ දෙවිඳේ මුළු විශ්වය රකිනා වූ සමිඳේ මුළු හාදින් ඔබව පසසන්නේමු මුළු හාදින් ඔබ නමදී යදිමු මුළු විශ්වයේ අධිපති වූ දෙවිඳේ මුළු විශ්වය රකිනා වූ සමිඳේ මුළු හාදින් ඔබව පසසන්නේමු මුළු හාදින් ඔබ නමදී යදිමු Alleluia 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 Amen මුළු විශ්වයේ අධිපති වූ දෙවිඳේ ස්වාමිනී මුළු විශ්වය රකිනා වූ සමිඳේ මුළු හාදින් ඔබව පසන්නේමු මුළු හාදින් ඔබ නමදී යදිමු මුළු විශ්වයේ අධිපති වූ දෙවිඳේ මුළු විශ්වය රකිනා වූ සමිඳේ මුළු හාදින් ඔබව පසන්නේමු මුළු හාදින් ඔබ නමදී යදිමු Alleluia 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 ඔබ මුළු විශ්වයේ රජින්දන්නු මුළු විශ්වය රකින්නා වූ ස්වාමින් ඔබයි ස්තුති වේවා ස්වාමිනී කරුණාවේ දෙවිඳුන් ඔබයි ස්තුති වේවා ස්වාමිනී මහිමයෙන් රජින්දන්න ඔබයි ස්තුති ස්වාමිනී ස්තුති ස්වාමිනී කැළඹුණු මාගේ සිත රක්ෂස්ථාන නැතිදෝ ලෝපාලන යේසු නිසා අද නොසැලින්න කැළඹුණු මාගේ සිත රක්ෂස්ථාන නැතිදෝ ලෝපාලන යේසු නිසා අද නොසැලින්න ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ ප්‍රීතියයි මට ප්‍රීතියයි
දෙවිඳුන්ගේ අභිමුඛයේ පසුගිය තේ ගැන ඔබ කඳුළු සලන්නේද පසුගිය තේ ගැන ඔබ කඳුළු සලන්නේද සිදුණු දේ අපතටයි ස්තුති දෙන්න සිදුණු දේ අපතටයි ස්තුති දෙන්න ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ රළු මුද මැද ඔබ ගිලී යන්නේද රළු මුද මැද ඔබ ගිලී යන්නේද අත දිගු කර යේසුස් දෙස බලමින් සුරකෙන්න අත දිගු කර යේසුස් දෙස බලමින් සුරකෙන්න ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ ස්වාමිනී ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ ප්‍රීතියයි මට ප්‍රීතියයි දෙවිඳුන්ගේ අභිමුඛයේ සිදුණු දේ අපතටයි ස්තුති දෙන්න සිදුණු දේ අපතටයි ස්තුති දෙන්න ස්වාමිනී අප මේ අවස්ථාවදී මෙවන් මොහොතකදී ස්තුති දෙනවා ස්වාමිනී අපගේ කලමුණු සිත් අපගේ කලමුණු ජීවිත ස්වාමිනී ඔබ පාමුල රක්ෂස්ථානය කරගන්නවා ස්වාමිනී ඔබ ලෝපාලකු යේසු නිසා අප හද නොසැලී සිටින්නට පුළුවන් ස්වාමිනී ස්තුති වේවා ස්වාමිනී මහිමේ ඔබට වේ තේජස ඔබට වේ මහිමේ ඔබට වේ තේජස ඔබට වේ ස්තුතිය බලය පැසසුම දෙවිඳේ ඔබට වේ ස්තුතිය බලය පැසසුම දෙවිඳේ ඔබට වේ ගානක් කරන්න ගෞරව වේ ගෞරව වේ ගෞරව වේ ගෞරව වේ
ගෞරව වේ මා ප්‍රේම යේසුස්ට මා ප්‍රේම යේසුස්ට ඕ ස්වාමිනී මිල කල නොහැකි ඔබගේ මරුදිරෙන් ගැලවුම දුන්නේ මිල කල නොහැකි ඔබගේ මරුදිරෙන් ගැලවුම දුන්නේ රජවරුන් වාගේ ලෙවිවරුන් ලෙසිනි අප තෝරාගත්තේ රජවරුන් වාගේ ලෙවිවරුන් ලෙසිනි ඔබ අත තෝරාගත්තේ ගෞරව වේ ගෞරව වේ ගෞරව වේ ගෞරව වේ මා ප්‍රේම යේසුස්ට මා ප්‍රේම යේසුස්ට ගානා කරන්න ගෞරව ස්වාමීන්ට ගෞරව වේ ගෞරව වේ ගෞරව වේ ගෞරව වේ මා ප්‍රේම යේසුස්ට මා ප්‍රේම යේසුස්ට ස්තුති ස්වාමිනී ඔබගේ අනාර්ග වූ විශ්වාසවන්තකම නිසා ස්තුති ස්වාමිනී අපගේ ජීවිතය යථාර්ථය නම් කැළඹුණු ජීවිත කැළඹුණු සිත් ස්වාමිනී එත් ස්වාමිනී ඔබ වහන්සේ තුළ අප හට ඇත්තා වූ පොරොන්දු ඔබ වහන්සේගේ විශ්වාසවන්තකම නිසා ඔබ වහන්සේගේ කරුණාව නිසා ඔබ වහන්සේගේ දයාව නිසා ඔබ වහන්සේගේ ප්‍රේම නිසා ස්වාමිනී ඔබ වහන්සේ තවමත් මේ ලෝකය පාලනය කරන්නා වූ සර්ව බලධාරී වූ ස්වාමින් නිසා ස්වාමිනී ඇයි අපි කලබල වෙන්නේ ස්වාමිනී ස්වාමිනී අපගේ නමස්කාරය අපගේ ස්තුතිය ඔබට පමණයි ස්වාමිනී ගෞරව වේවා ස්වාමිනී මහිමය වේවා ස්වාමිනී ස්වාමිනී ඔබගේ වචනය තුලින් අපට කතා කරන්න ස්වාමිනී ඔබගේ දාසය තුලින් අපට කතා කරන්න ස්වාමිනී අපිට මේ අපි යන්නා වූ මේ කාලය තුල ස්වාමිනී අපිට කාලෝචිත වචනයක් කතා කරන්න ස්වාමිනී ස්වාමිනී අපට අපව වචනේ තුල ගොඩනගන්න ස්වාමිනී ස්තුති ස්වාමිනී ඔබේ කරුණාව ඔබගේ විශ්වාසවන්තකම ඔබගේ ප්‍රේමය නිසා ස්වාමිනී මේ සියල්ල යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිනවා ආමෙන් දෙවියන් වහන්සේගේ වචනයට යොමු වීමට ප්‍රථම විශේෂ දැන්වීමක් තිබෙනවා ඊළඟ සතියේ ඉරිදා එනම් මාසයේ පළවෙනි ඉරිදා නිසා අපි ස්වාමින් වහන්සේගේ මේසේ සහභාගීකම් පවත්වන්න යනවා. දේවගතිතුමා ඔබව මඟ පෙන්වන්න යනවා. එම නිසා ඒට අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගෙන පවත්ව ගන්න. ඊළඟ ඉරිදා අපි ස්වාමින් වහන්සේගේ මේසේට සහභාගී වෙන්න යනවා. ඒ සඳහා අවශ්‍ය දේ ලෑස්ති කරගෙන සිටින්න. සභාපාලක රියන්සි ඩිසිල්වා විසින් අපව මඟ පෙන්වනවා ඇත. අද දිනේ දෙවියන් වහන්සේ වචනේ බෙදා ගැනීම සඳහා දේවගති ලාල් සේනානායක අප හා සම්බන්ධ වී තිබේ. සුබෝදෑසනක් යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුබ පතමින් විද්‍යුත් මාධ්‍ය තුලින් ඔබේ නිවසට පැමිණ ස්වාමීන් වහන්සේගේ වචනයෙන් අදහස් කීපයක් කතා කරන්න මේ ලැබුණ අවස්ථාව ගැන
මම සතුටු වෙනවා. අද බොහෝ දෙනාට බොහෝ ප්‍රශ්න තියෙන කාල පරිච්ඡේදයක්. බොහෝ දෙනා බොහෝ දුෂ්කරතාවයන් තුලින් යනා වූ කාල පරිච්ඡේදයක්. සමහරක් වෙලාවට අපි හිතනවා දෙවියන් වහන්සේත් අපිව අමතක කරලාද කියලා. ඉතින් මෙවැනි අවස්ථාවක අපි දෙවියන් වහන්සේ ගැන බලාපොරොත්තුවක් තියාගන්නේ කෙසේද කියන කාරණේ පිළිබඳව අද දවසේ ඔබ ඉදිරියේ අදහස් කීපයක් බෙදා ගන්නට කැමතියි. ඒ සඳහා මම ඔබට ආරාධනා කරන්න කැමතියි. ඔබේ බයිබලයේ හරව ගන්න ගීතාවලිය 77ට. ගීතාවලිය 77 තුල අපිට ඊටමත් වැදගත් කාරණා කීපයක් මේ කාල පරිච්ඡේදයට ගැලපෙන ලෙස ඉගෙන ගන්නට පුළුවන්, අවබෝධ කර ගන්නට පුළුවන්. අද බොහෝ දෙනා විවිධ ප්‍රශ්න අහනවා. මෙවැනි ව්‍යසනයකදී දෙවියන් වහන්සේ ඉන්නේ කොහෙද? දෙවියන් වහන්සේ කරන්නේ මොනවද? දෙවියන් ඉතාලියේ දෙවියන් වහන්සේ කෝ? යුරෝපයේ දෙවියන් වහන්සේ කෝ? දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? අපිට මේ වගේ වේදනාකාරී අස්ථාවර අවස්ථාවක කරදරකාරී අවස්ථාවක දෙවියන් වහන්සේ ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කොහොමද? අපි ආත්මික ප්‍රශ්න සමග පුරබදින බොහෝ ගැටලු තුලින් යන මිනිස්සුන්ට අපි ආත්මික සේවයක් කරන්නේ කෙසේද? අපි බලාපොරොත්තුවක් ඇති කරන්නේ කෙසේද? මේ වගේ පීඩාකාරී අවස්ථාවක මානසික කම්පනයට ඇති වූ මිනිස්සුන් තුළ අපි දෙවියන් වහන්සේ ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්නේ කෙසේද කියන ප්‍රශ්න ගණනාවක් සමහර විට අපේ ජීවිතේ පැන නගිනවා වෙන්නට පුළුවන්. ගොඩක් වෙලාවට අපි හිතන දෙයක් තමයි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය හොඳට තියෙනවා නම් ප්‍රශ්න නැතුව හැමදේම හොඳට තියෙනවා කියලා අපි හිතනවා. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය හරියට නැත්නම් සමහර විට අපි හිතනවා අපේ ජීවිතේ අවුල් වෙනවා. අපේ ජීවිතේ ප්‍රශ්න එනවා කියන විශ්වාසය අප අතර සාමාන්‍යයෙන් තිබෙන දෙයක්. නමුත් ගීතාවලිය 77 දිහා බලපුවාම අපිට දකින්න පුළුවන් ආසාප් ඇවිල්ලා ආත්මික නායකයෙක්. ඔහු දෙවියන් වහන්සේව උදේරෑ නමස්කාර කරපු කෙනෙක්. ඒ නිසා ඒ ගීතාවලිය තුලින් අපිට අද දවසට ගැලපෙන පණිවිඩයක් ලබා ගන්නට පුළුවන්. ප්‍රශ්න තුලින් ගුණක් දෙවියන් වහන්සේ තුල විශ්වාසය තබලා යන්නේ කොහොමද? එම නිසා අපි ඉගෙන ගන්න අවශ්‍යයි ප්‍රශ්න වලින් ඈත්ව ගොස් ප්‍රශ්න වලින් එහා සිටින දෙවියන් වහන්සේ, ප්‍රශ්න වලට ඉහළින් සිටින දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියලා අවබෝධ කරගෙන උන්වහන්සේ විතර යොමු කර ගන්න පුළුවන් අපේ හදවත. ඒ නිසා ගීතාවලිය 77 අපිට උගන්වනවා ඊටාත්ම වැදගත් කාරණා කීපයක්. අපි දකින පළවෙනි කාරණේ තමයි ප්‍රශ්න කරදර වලට මිනිසුන්ගේ තරාතිරම් බැලීමක් නැහැ. යෝබ් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සිට 7 වෙනි පදයේ දක්වා කියනවා මිනිසා ඉපදිලා ඉන්නෙම ප්‍රශ්න වලින් ගමන් කරන පිණිස කියලා. ඒක තමයි යථාර්ථය. අපි ඉපදුන දා සිට අපි විවිධ ප්‍රශ්න වලට ජීවිතේ කරදර වලට මුහුණ දෙනවා. මේ රටේ විවිධ ව්‍යසනයන් ඇති වෙන අවස්ථාවල් තියෙනවා. ඒ නිසා අපේ සමාජීය තත්ත්වයේ කුමක් වුණත්, අපේ ආර්ථික තත්ත්වයේ කුමක් වුණත්, අපි පොහොසත් වුණත්, දුප්පත් වුණත්, ආත්මික වුණත්, නැති වුණත් හැම මිනිස්සෙකුටම ප්‍රශ්න එනවා. හැම මිනිස්සෙකුටම ප්‍රශ්න එනවා. ආසාප් ඇවිල්ලා දෙවියන් වහන්සේගේ දේව මාලිගාවේ සංගීත අධ්‍යක්ෂකවරේ, සංගීත නිර්මාතෘවරේ. ඔහු දිවා රාත්‍රියේ දෙවියන් වහන්සේ ඉදිරියේ සංගීතයේ සපයමින්, සංගීතයේ ගායනා කරමින්, වාදනය කරමින් දෙවියන් වහන්සේට නමස්කාර කරපු පුද්ගලයෙක්. නමුත් ඔහුගේ ප්‍රශ්නයක් මොකක් වුණත් අපි දකිනවා ඔහු ඉතාමත්ම බැරෑරුම් ප්‍රශ්නයක් තුලින් ගමන් කරන ආකාරය අපි දකිනවා. ඔහු ආත්මික නායකයෙක්. ඔහුගේ ජීවිතයේ හොඳ තත්වයක හිටපු කෙනෙක්. නමුත් ඔහුටත් ඔහුගේ ජීවිතේ කරදරයක් ඇති වුණා කියලා අපිට දකින්න පුළුවන්. එයා මොනවද කියන්නේ? පළවෙනි පදේ, දෙවෙනි පදේ. මම දෙවිඳුන්ට මුරගසමි. එසේය. උස්සහඬින් දෙවිඳුන් හට මුරගසමි. එතුමාණෝ මට සමන් දෙනසේක. විපත්ති කාලයේදී මම මාගේ සමිඳුන්ට යදිමි. මුළු රැයම එතුමන් වෙත දෑත් ඔසවා යදුම් යදිමි. එහෙත් මට සැනසුම සොයාගත නොහැකිය. අන්න එවැනි තත්ත්වයක් තමයි මේ ගීතිකා කරුට ආසාප්ට සිදුවලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ජීවිතේ ප්‍රශ්න එනකොට, කරදර එනකොට තරාතිරම් බලන්නේ නැහැ.
අපේ තත්ත්වය බලන්නේ හැම කෙනාටම ප්‍රශ්න එනවා. දෙවෙනි කාරණය අපි දකින දේ තමයි ප්‍රශ්න වලට අපි ප්‍රශ්න දිහා අවධානය යොමු කරන්න අප තුළ ආත්ම දුකක් ඇති වෙනවා. අප ගැන ශෝකයක් ඇති වෙනවා. අපිවම ධර්මිෂ්ඨ කරගන්න උත්සාහ කරනවා. ප්‍රශ්න ගැන යොමු වුණාම ප්‍රශ්න ගැන ඕනවට වැඩි හිතන්න ගත්තාම අපි අප ගැන ඕනවට වැඩි හිතනවා. මෙතන ඔබ පළවෙනි පදයේ සිට 9වෙනි පදය දක්වා මම කියවන්න වෙලාව ගන්නෙ නෑ. නමුත් ඔබට මේ COVID-19 කාල පරිච්ඡේදය තුල ගෙවල් වලට වෙලා ඉන්න පුළුවන් අවස්ථාව ලැබෙන වෙලාවෙදී මම හිතන්නේ හොඳ ආත්මික අභ්‍යාසයක් වෙයි. පළවෙනි පදයේ සිට 9වෙනි පදය දක්වා කියවලා බලන්න. ඒකේ බලන්න කී තැනක මම මට මගේ කී වාරයක් එවැනි වචන ඍජුව හෝ වක්‍රව හෝ සඳහන් වෙනවද කියලා කල්පනා කරලා සටහන් කරලා බලා ගන්න. එතන විශාල ප්‍රමාණයක් තමන් ගැනම තමන්ගේ දුක ගැනම තමන් ගැනම හිතන අවස්ථාවල් අපිට දකින්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රශ්න ගැන හිතන්න අපි අපගේ ආත්ම දුක ආත්ම ශෝකය ඇති වෙන අවස්ථාවල් අපිට තියෙනවා. තුන්වෙනි කාරණේ තමයි අපි දකින්නේ මේ ගීතාවලියට අනුව අපිට ඉගෙන ගන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නේ තමයි ජීවිතේ ප්‍රශ්න ගැන කල්පනා කරන්න අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ පිළිබඳව තියෙන අවබෝධය විකෘති වෙනවා. යථාර්ථය අපිට තේරුම් ගන්න බැරි වෙනවා. ප්‍රශ්න ගැන යොමු වෙනකොට අපි හැඟීම් බර වෙලා අපිට යථාර්ථය තේරුම් ගන්න බෑ. දෙවියන් වහන්සේ පිළිබඳව දකින්න දෙවියන් වහන්සේ පිළිබඳව අවබෝධය විකෘති වෙන අවස්ථාවල් අපිට තියෙනවා. ඔබ නිදහසේ ඉන්න වෙලාව ගීතාවලිය 73 කියවලා බලන්න. එතනත් ඒ විදිහේ තමයි දකින්නේ. එම නිසා ගීතාවලියේ මේ 7 සිට 9 වෙනි දක්වා 7 සිට 9 වෙනි පදයේ දක්වා ගීතිකාකාරෝ විවිධ දේවල් කරන අවස්ථාවන් අපිට දකින්න පුළුවන්. ඔහු මේ 7 වෙනි පරිච්ඡේදයේ ඉඳලා බලපු 7 වෙනි පදයේ ඉඳලා බලන එයා හිතනවා දෙවියන් වහන්සේ ආයේ කවදාවත් කරුණාව පෙන්වන එකක් නැහැ. මේ වගේ දේවල් සිදු වුණේ ඇයි කියලා විවිධ ප්‍රශ්න ගණනාවක් අහනවා. දෙවියන් වහන්සේ කරුණාව පෑමට අමතක කරලාද කියලා විවිධ ප්‍රශ්න අහන ආකාරය අපිට දකින්න පුළුවන්. මෙච්චර කාලයක් දෙවියන් වහන්සේ අපිට උදව් කරලා තියෙනවා නම් අද මොනවද දෙවියන් වහන්සේට වෙලා තියෙන්නේ? ඇයි දෙවියන් වහන්සේ අද මේ උදව් කරන්නේ නැත්තේ? උන්වහන්සේ උදව් කරන්න අකමැතිද? උන්වහන්සේට අමතක වෙලාද? උන්වහන්සේ අවසිහියෙන් කටයුතු කරනවද? උන්වහන්සේට සිහි නැති වෙලාද? කියලා නොයෙක් දේවල් අහනවා. දෙවිදානෝ කරුණාව පෑමට අමතක කර ඇද්ද? නැතහොත් උදහස නිසා දයාව අහක් කළසේක්ද? කියලා සමහර කලාවට අපිට මේ කේන්ති ගියාම අනිත් මිනිස්සුන්ට කරුණාව දක්වන්න අපිටත් අමතක වෙනවා. අපිට අපහසු වෙනවා. අපි දන්න දෙයක්. ඉතින් මෙතන ගීතිකාකරුත් 7 ඉඳලා 9 වෙනි පදේ දක්වා බලන්න එයා හිතනවා දෙවියන් වහන්සේට කරුණාව පෙන්වන්න අමතක වෙලා කියලා. උන්වහන්සේට දයාව පෙන්වන්න අමතක වෙලා කියලා. අවසිහියක් ඇති වෙලා. යම් සිහි මදගතියක් දෙවියන් වහන්සේට ඇති වෙලා. ඉතින් මානුෂික ආකාරයෙන්, මනුෂ්‍ය ආකාරයෙන් දෙවියන් වහන්සේ ගැන හිතන ආකාරය අපට දකින්න පුළුවන්. ඒ වගේම අපි දකින 4 වෙනි කාරණේ තමයි මේ වගේ පීඩාකාරී අවස්ථාවකදී අපි නිදහස ලැබීම සඳහා, සුවය ලැබීම සඳහා, මානසික පහසුව ලබා ගැනීම සඳහා අපි විවිධ දේවල් කරන්න උත්සාහ කරනවා. ගීතිකාකරු ඉස්සෙල්ලා තමන් ගැන හිතනවා. ඊට පස්සේ එයාගේ ආදි කාලයේ ගත කරපු හොඳ දවස් ගැන හිතනවා. එයා මෙනෙහි කරන්න කල්පනා කරනවා. ඉතින් මේ දවස්වල සමාජ වෙබ් අඩවි දිහා බලපුවාම මිනිස්සු එක දේවල් තමන්ගේ බලාපොරොත්තු ඇති කරගන්න පිණිස, සැනසෙල්ල ඇති කරගන්න පිණිස විවිධ දේවල් කරන ආකාරය අපට දකින්න පුළුවන්. එක එක්කෙනා එක යෝජනාවල් දෙන අවස්ථාවල් අපට දකින්න පුළුවන්. අපේ අතීතය ගැන කල්පනා කරනවා. ඉතින් අපි දකිනවා ගීතාවලිය 77 6 වෙනි පදයේ දකිනවා මුළු රෑ පුරා මම භාවනා කරන්නේ.
මම මෙනෙහි කරමින් මාගෙන් මෙලෙස අසන්නෙමි. සමිදානෝ සදහටම අප අත්හරින සේක්ද. මේ වගේ විවිධ ප්‍රශ්න අහන ආකාරය අපිට දකින්න පුළුවන්. ස්වාමීන් වහන්සේ සදහටම අපිව අමතක කරලා දානවද? ස්වාමීන් වහන්සේට කරුණාව පෙන්වන්නට අමතක වෙලාද? ඉතින් දෙවියන් වහන්සේට කෝපය නිසා තරහ ගිහිල්ලා මේ වගේ දෙයක් වෙලාද කියලා අපි කල්පනා කරනවා. අපිට උනත් සමහර වෙලාවට තරහ ගියාම අපි දයාව පෙන්වන්න, කරුණාව පෙන්වන්න අමතක කරනවා. අපි අතපසු කරනවා. කවුරු හරි අපි තරහ ගිය වෙලාවක අපෙන් උදව්වක් ඉල්ලගෙන ආවම අපි එළවලා දානවා. ඉතින් අපි හිතනවා දෙවියන් වහන්සේත් මේ වගේ කෙනෙක් කියලා මනුෂ්‍යාකාරයෙන් අපි දෙවියන් වහන්සේව පරිවර්තනය කරන්න උත්සාහ කරන ආකාරය අපිට දකින්න පුළුවන්. ඒ නිසා දෙවියන් වහන්සේ අපගේ ප්‍රශ්නවලට වැඩිය, අපගේ ප්‍රශ්නවලට එහා ගිය යහපත් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් කියන එක අපිට තේරුම් ගන්න බැරි වෙනවා අපගේ ප්‍රශ්න ගැනම කල්පනා කරගෙන හිටියොත්. ඉතින් ඒ නිසා සමහර වෙලාවට අපිට යථාර්ථය දකින්න බැරි වෙනවා මෙවැනි අවස්ථාවන් වලදී. අපි දකින්න පස්වෙනි කාරණේ තමයි 10 වෙනි පදයේ සිට 20 වෙනි පදයේ දක්වා අපි ඉගෙන ගන්න ඕන ප්‍රශ්නවලට එහා ගොස් දෙවියන් වහන්සේව තේරුම් ගන්න. ඒක තමයි ආත්මික මෝකුරාගේ බව රඳා පවතින ස්ථානය. ජීවිතේ කරදරකාරී අවස්ථාවන් වලදී අපිට විවිධ ආකාරයෙන් අපි මඟ පෙන්වීම ලබනවා. ජීවිතේ දුෂ්කර අවස්ථාවන් වලදී අපිට යාළුවෝ අපිට අවවාද දෙනවා. අපිට මඟ පෙන්වනවා. අපගේ නෑදෑයෝ අපිට අවවාද දෙනවා. අපිට උපදෙස් දෙනවා. අපගේ පවුලේ සමාජිකාවන් අපිට උපදෙස් දෙනවා. අවවාද කරනවා. මඟ පෙන්වනවා. අපේ හැඟීම් අපිට මඟ පෙන්වීම දෙනවා. හැබැයි බොහෝ වෙලාවට කොච්චර අවස්ථාවන් වලදී අපිට ප්‍රඥාව කියන එක මඟ පෙන්වීම දෙනවා. හිතෝපදේශ 4, හිතෝපදේශ 5, හිතෝපදේශ 6 පරිච්ඡේද කියවලා බලපුවාම ප්‍රඥාවේ වැදගත්කම, අවබෝධ කරගැනීමේ වැදගත්කම, දැනගැන්මේ වැදගත්කම අනේක වාරයක් විටින් විට සඳහන් කරන ආකාරය අපට දකින්න පුළුවන්. මේ කොටසේ අපි දකිනවා 10 වෙනි පදයේ එවිට මම කතා කොට. අත වශයෙන්ම then I thought, එවිට මම කල්පනා කොට කියන වචනේ තමයි හරි මෙතන. එවිට මම කතා කොට කියලා කියන්නේ තමන්ටම කතා කොට, තමන් තුළම කල්පනා කරලා එවිට මම කල්පනා කොට කියලා සඳහන් කරනවා මෙතන වචනයක් 10 වෙනි පදේ. එතකොට අපි දකින වැදගත් දෙයක් තමයි මේ ආසාබ්ගේ කල්පනාව එන්නේ දැන් තමයි. එයා ප්‍රශ්න වලින් අයින් වෙලා දෙවියන් වහන්සේ ගැන කල්පනා කරන්න පටන් ගත්තා. එවිට මම කල්පනා කොට මට ඊටා වේදනා දෙන්නේ මේ වේ. මන්ද මහෞත්මයන්ගේ බලය ඉවත්ව ගොස් තිබේයයි කීවෙමි. මම හිතුවා මහෞත්මයන්ගේ බලය ඉවත් වෙලා තියෙනවා. මම ඒ දේවල් ගැන තමයි කල්පනා කෙරුවේ. මම දෙවියන් වහන්සේ ගැන කල්පනා කෙරුවේ නැහැ කියලා එයා හිතන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔබ 10 වෙනි පදයේ සිට අවසාන පදයේ දක්වා 20 වෙනි පදයේ දක්වා කල්පනා කරලා බලන්න. එයා මම මට මගේ කියන වචන කීසරයක් පාවිච්චි කරනවද? දෙවියන් වහන්සේ ගැන කීසරයක් පාවිච්චි කරනවද කියලා ඒ පරස්පරය බලන්න, වෙනස බලන්න. අපි දකිනවා එතන යාගේ සිතුවිල්ලේ වෙනසක් ඇති වෙලා තිබෙනවා. ඔහුගේ ආත්මික සමබරතාවයේ එන්න පටන් ගත්තේ එයා ප්‍රශ්න ගැන කල්පනා කරන එක පැත්තක තියලා දෙවියන් වහන්සේ ගැන මෙනෙහි කරන්න, දෙවියන් වහන්සේ ගැන කල්පනා කරන්න පටන් ගත්තට පස්සේ එයා කල්පනා කෙරුවා දෙවියන් වහන්සේ ඇත්ත වශයෙන්ම ඊ타ත්ම බලවත්, සුද්ධ වූ, ධර්මිෂ්ඨ තනන් වහන්සේ කියන එක එයාට තේරුම් ගන්න පුළුවන් වුණා. මේ ව්‍යසන කාල පරිච්ඡේදයේ තුල වුණත් මට මේ වෙලාවේ වැඩිදුර විග්‍රහ කරන්න අවස්ථාවක් නැහැ. නමුත් මේ ව්‍යසන කාල පරිච්ඡේදයේ තුල වුණා මේ පීඩාව තුලින් දෙවියන් වහන්සේගේ සුද්ධත්වය, දෙවියන් වහන්සේගේ යුක්තිය, දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම අපිට දකින්න පුළුවන් නම් අන්න එතන තමයි අපේ ආත්මික ඇස් විවෘත වෙලා තියෙන්නේ. එනිසා 13 වෙනි පදේ බලන්න අහෝ දෙවිඳුනි ඔබගේ ක්‍රියාමාර්ගය
විශුද්ධය, ඉතා සුද්ධය අපේ දෙවිඳුන්ට වඩා ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් ඇද්ද? මේ ව්‍යසනයට ඉහළින් ගියොත්, එහා ගියොත් අපිට දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය දකින්න පුළුවන්. උන්වහන්සේගේ යුක්තිය, උන්වහන්සේගේ සාධාරණය, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම අපිට දකින්න පුළුවන්. ඒ නිසා අපගේ මේ හැඟීම් බර වෙලා අපිට කේන්ති ගිහිල්ලා අපිට දුක හිතිලා අපි කලකිරිලා කල්පනා කරන්න ගත්තොත් අපිට දෙවියන් වහන්සේගේ යථාර්ථය දකින්න බෑ. අපිට අපගේ හැඟීම් වලට වහල් වුණොත් අපි දෙවියන් වහන්සේගේ හැඟීම් වලට පමණක් අපි සීමා කරනවා. ඒ නිසා අපි අපේ හැඟීම් වලට එහා ගිහිල්ලා දෙවියන් වහන්සේගේ යථාර්ථය අපි තේරුම් ගන්නට අවශ්‍යයි. විශේෂයෙන් මෙතන අපි දකින දෙයක් තමයි ඊ타මත්ම යහපත් ආත්මික ප්‍රතිපත්තියක්, ආත්මික මූල ධර්මයක් ආසාව අපට උගන්වනවා. ඒ කියන්නේ අපගේ වර්තමාන ප්‍රශ්න වලින් අපට ජය ගන්නට නම් වර්තමාන තත්වයෙන් අපිට මිදෙන්න නම්, වර්තමාන මානසික තත්වයෙන් අපිට මිදෙන්න නම් අපි දෙවියන් වහන්සේ පිළිබඳව, දෙවියන් වහන්සේ අතීතයේ කළා වූ දේ පිළිබඳව අවබෝධයක් අපි ඇති කර ගන්න අවශ්‍යයි. ඒක තමයි අපි මේ ගීතාවලිය කියවලා බලපුවහම අපිට දකින්න පුළුවන් දෙවියන් වහන්සේගේ බලවත් හස්තය කොහොමද මේ මිසරවරුන්ව පරාජය කරුවේ, කොහොමද මෝසෙස් සහ ආරෝන් තුලින් ජය දුන්නේ කොහොමද කියන කතන්දරය අපිට මෙතන දකින්න පුළුවන්. ඒ නිසා අපිට වර්තමානයේ තිබෙන තත්වයේ ජය ගන්නට නම් දෙවියන් වහන්සේ අතීතයේ කළා වූ දේවල් පිළිබඳව මෙනෙහි කිරීමක්, කල්පනා කිරීමක්, අවබෝධ කර ගැනීමක් අපි ඇති කර ගන්නට අවශ්‍යයි. ඒ නිසා හැඟීම් වලට එහා ගොස්, අපේ අභියෝග වලට එහා ගොස් ආත්මික යථාර්ථයේ තේරුම් ගන්න නම් අපි දෙවියන් වහන්සේ ගැන නිවැරදි තත්වය අපි අවබෝධ කරගන්න අවශ්‍යයි. ඒ නිසා දෙවියන් වහන්සේ ඊ타ත්ම මනහර ආකාරයට, ඊ타ත්ම පුදුම ලෙස දෙවියන් වහන්සේගේ චරිතය, දෙවියන් වහන්සේගේ ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්න ආකාරය අපිට දකින්න පුළුවන් 10 වෙනි පදයේ සිට 20 වෙනි පදයේ දක්වා ප්‍රවේශමෙන් කියවලා බලන්න කාලය අරගෙන. දෙවියන් වහන්සේ මිසරවරුන් පරාජය කරපු ස්වාමීන් වහන්සේ, දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනගට ඒ කාලේ ජයග්‍රහණය දුන්න ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ වර්තමානයේ ඇතිවෙන ආකල්ප, ඍණාත්මක ආකල්ප, සෞඛ්‍යමත් නොවන විදිහේ ආකල්ප වලින් මිදෙන්න නම්, එවැනි මානසිකත්වයෙන් මිදෙන්න නම් අපිට දෙවියන් වහන්සේ අතීතයේ කරපු දේවල් පිළිබඳව අපි කල්පනා කරලා බලන්න අවශ්‍යයි. ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුල මේ ගීතාවලිය හොඳට කියවලා අපි මේ උන්වහන්සේගේ යථාර්ථයේ තේරුම් අරගෙන, මේ ආත්මික යථාර්ථයන් තේරුම් අරගෙන මේ අභියෝග වලට අපි මුහුණ දෙන්න අවශ්‍යයි. අපගේ ආත්මික සමබරතාවය මේ කාලය තුල විශේෂයෙන් රැකගෙන දෙවියන් වහන්සේ තුල හරි අවබෝධයකින් අපි සිටින්න අවශ්‍යයි. ගීතාවලිය 73 26 වෙනි පදේ ආසාප් කියන දේ තමයි මෙන්න මේ ආකාරයේ. මාගේ ගත සිත කෙමෙන් වැగిරේ, එහෙත් සමිදානෝ දෙනිදානෝ මාගේ ශක්තියද මාගේ උරුමයද වනසේක. මේ ලෝකේ මොනවා වුණත්, මේ ලෝකේ අපේ ගත සිතේ ශක්තිය නැති වුණත් අපිට ඉතුරු වෙන්නේ අවසානයේ දෙවියන් වහන්සේ පමණයි. උන්වහන්සේ පමණයි මාගේ අවසාන ශක්තිය, උන්වහන්සේ පමණයි මාගේ අවසාන උරුමය කියලා සඳහන් කරනවා. මගේ අවසාන කොටස, මගේ අවසාන උරුමය කියලා සඳහන් කරනවා. එම නිසා අපි දෙවියන් වහන්සේට ලං වෙලා ඉන්න එක ඉතාමත්ම අවශ්‍යයි. ඒ නිසා අපිට දෙවියන් වහන්සේ ගැන හැඟීම් බරව බලන්නේ නැතුව, හැඟීම් බරවම බලන්නේ නැතුව අපි ටිකක් බුද්ධිමත්ව සිහි කල්පනාවෙන් උන්වහන්සේ ඉතිහාසයේ කරපු දේවල් ගැන සෝදිසි කරලා බලලා අපි දෙවියන් වහන්සේ ගැන නිවැරදි අවබෝධයක් මෙවැනි කාල පරිච්ඡේදයේදී ඇති කරගන්න එක ඉතාමත්ම අවශ්‍ය වූ දෙයක්. ඒ නිසා හැඟීම් හොඳයි. හැඟීම් වලින්ම අපට අධ්‍යාපනය ලබන්න බෑ. හැඟීම් වලින් අපිට හොඳ පාඩම් ඉගෙන ගන්න පුළුවන්. අපි හොඳ චින්තනයක් ඒ හැඟීම් වලට එකතු කරනවා. ඒ නිසා අපි හැඟීම් පමණකින් අපිට කටයුතු කිරීමට අමාරුයි. අපි චින්තනයක්, හොඳ කල්පනා කිරීමක්, හොඳ සිහියක්, දෙවියන් වහන්සේගේ වචනය පිළිබඳ අවබෝධයකින් යුතුව කටයුතු කිරීමක්
අවශ්‍යයි අපිට දෙවියන් වහන්සේ පිළිබඳ කාරණා තේරුම් ගැනීමට. එම නිසා අවසාන වශයෙන් අපිට මොකද්ද මේ පාඩමින් ඉගෙන ගන්න මේ ගීතාවලින් ඉගෙන ගන්න පුළුවන් අවසාන පාඩම මොකක්ද? අපි අපගේ දුක ගැනම අපගේ තත්ත්වය ගැනම අපගේ ප්‍රශ්න ගැනම පමණක් කල්පනා කරනවා නම් අප බිඳිලා යනවා, අපි කලකිරෙනවා. නමුත් අපිට ඉගෙන ගන්න පුළුවන් ඊළඟ පාඩම තමයි අපිට දෙවියන් වහන්සේ පිළිබඳව නිවැරදි අවබෝධයකින් මෙවැනි කාල පරිච්ඡේදයක් තුර ගමන් කළොත් අපිට ඕනෑම පීඩාවක් තුළින් දෙවියන් වහන්සේ තුල බලාපොරොත්තුවක් ඇතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සතිය තුල කල්පනා කරන පිණිස ඔබ ඉදිරියේ ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කොට මම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙවැනි ව්‍යසන කාල පරිච්ඡේදයක් තුලදී අපි දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් තබා ගන්නේ කෙසේද? පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය, සභාවක් හැටියට අප ප්‍රශ්න තුලින් යන මිනිස්සුන්ට සේවය කරන්නේ කෙසේද? කිතුණුවන් හැටියට අපි කොහොමද ප්‍රශ්න වලින් පොරබදින අයට සේවය කරන්නේ? ඒගොල්ලෝ උදව් කරන්නේ කොහොමද කියන එක ගැන කල්පනා කරලා බලන්න අවශ්‍යයි. තුන්වෙනි කාරණය තමයි අපි මෙවැනි පීඩාවක් තුලින් ගමන් කරද්දිත් අපි දෙවියන් වහන්සේ තුල බලාපොරොත්තුවකින් කටයුතු කරනවා නම්, සතුටු වෙනවා නම්, දෙවියන් වහන්සේ තුල ප්‍රීති වෙනවා නම් සමාජය අපගේ දෙවියන් වහන්සේ ගැන කොයි ආකාරයෙන් හිතයිද කියලා කල්පනා කරලා බලන්න. දෙවියන් වහන්සේ ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනසේක්වා. විශේෂයෙන් මේ කාල පරිච්ඡේදයේ ඔබ සියලු දෙනාම හොඳ සෞඛ්‍යයකින්, හොඳ ආරක්ෂාවකින් තබා ගනීවා කියලා ප්‍රාර්ථනා කරමින් මම යාඥාවෙන් මේ රැස්වීම හමාර කරන්න කැමැතියි. අපි යාඥා කරමු. ශුද්ධ දෙවියන් වහන්සේ, අපි ඔබ වහන්සේට සුදුවන්තර ඔබ වහන්සේ ප්‍රශ්නවලට එහා ගිය, ප්‍රශ්නවලට ඉහළින් කටයුතු කරන්න පුළුවන් සර්ව බලධාරී දෙවියන් වහන්සේ නිසා ස්තුතිවන්ත වෙනවා. මෙවැනි ව්‍යසනයකදී වුවද ඔබ වහන්සේ අපට සුද්ධත්වය ගැන, යුක්තිය ගැන, සාධාරණය ගැන, ධර්මිෂ්ඨකම ගැන පාඩම් උගන්වන දෙවියන් වහන්සේ නිසා අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. පියාණනි, ඔබ වහන්සේ මේ අසාසින්න සියලු දෙනාටම ආශිර්වාද කළ මැනව, ඔවුන් ආරක්ෂා කරගත මැනව, ඔවුන්ගේ දරුවන්, මුණුබුරන්, මිනිබිරියන්, දූ දරුවන් සෑම දෙනාම ඔබ වහන්සේගේ ලේවලින් වසාගෙන ඔබ වහන්සේ ආරක්ෂාවෙන් තබාගත මැනව. රටේ නීතියට කීකරුව ජීවත් වෙන්න, රටේ නීතියට එකඟව ජීවත් වෙන්න ඔබ වහන්සේ උන්ට කරුණාව පෑදූ මැනව. මේ කාල පරිච්ඡේදයේ බොහෝ දිනකට දුෂ්කරයි. නමුත් ඒ දුෂ්කරතාවයන් තුළින් අපි විනාශ නොවි අපේ ජීවිතය රැකගන්න ඔබ වහන්සේගේ කරුණාව අපට දුන මැනව. සියලු ගෞරවයත් මහිමයත් ඔබ වහන්සේට දෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. බොහොම ස්තුතියි. ස්වාමීන් වහන්සේ ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරසේක.